තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. අදත් අපි ඔබව හමුවන්නේ කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය එළඹෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය උතුම් ශාක්‍ය සිංහාභි වන්දනා පින්කම ලෙසින් නම් කරද්දී මේ මොහොත අපි තාම සුරක්ෂිතව කාලය ගත කළ යුතු මොහොතක් නිසාම කයින් දුරස් වුණත් හදවතින් ඔබ හා සමීපව සජීවීව නොමැති වුණත් ඔබ වෙනුවෙන් මෙවතුම් වූ සදහම් පෙළහර ගෙන එන්නට බලාපොරොත්තුව ඇතිව අදත් අපි මේ සූදානම් වෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මූලික කරගෙන ප්‍රතිපත්ති පූජා ධර්මදේශනා මාලාවේ තවත් දිනයක් මෙලෙසින් ආරම්භ කරන්න. අද දේශනාව පැවැත්වීමට අප සිදු කළ ආරාධනාව පිළිගෙන මෙම දම් සභා මණ්ඩපයේට වැඩම කොට සිටින අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ බියගම කොට්ටුන්න කල්යාණී මාවතේ ධම්මදස්සේ බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිතදීර ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම සාදු නාද පාතමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ දේශනාවට දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ කැනඩාවේ පදිංචි විජය නිර්මලා මහත්මිය, උපුල් මන්තිලක මහත්මයා, ජෙවොන් පුතුණුවන්, ජෙඩන් පුතුණුවන් ප්‍රධාන ඒ පවුලේ පින්වතුන්. අපි ආරාධනා කරමු දැන් මේ පින්වතුන්ට පිළියෙල කර තිබෙන පුෂ්ප පූජාවන් ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්න. එන අනතුරුව දේශකයන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්ව ආරාධනා කරන්න කලාකරුවන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ. සාදු සාදු සාදු. සදහවත්නි, අද ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ අපට කියා දෙන්නේ සතර සම්‍යක් ප්‍රධානයන්ට අයත් වන නෝපන් අකුසල් නෝපදනු පිණිස කරන වීරය පිළිබඳව. එහෙමනම් ස්වාමින් වහන්සේට දේශනාව පවත්වන්න ආරාධනා කරමින් අපි හැමදෙනාම සාදු නාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති තී. සාදු සාදු සාදු. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද ඊ타ම වටින සූත්‍ර පාඨයක් මාතෘකා ස්ථානයෙහි තබන්නට යෙදුනේ. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරමින් කටයුතු කරනවා බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න සිත් ඇති, බුදු සසුනේහි චිරජීවනය කැමැති
සම්බුද්ධ ශාසනයටත් මහ සංගරුවනටත් ඊ타ම සද්ධාවෙන් ගෞරවයෙන් කටයුතු කරන සත්පුරුෂ පිරිසක්. කැනඩාවේ පදිංචි විජය නිර්මලා මහත්මිය, ඒ වගේම උපුල් මන්තිලක මහත්මයා, ජෙවෝන් පුතණුවන්, ජේඩන් පුතා, මේ සත්පුරුෂ පිරිසයි දායකත්වය. ඉතින් දායකත්වය දරන පිරිස බොහෝම සතුටටපත් වෙන්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් මහා කරුණාවෙන් යුතුවයි සම්බුද්ධ ශාසනයක් පිහිටුවන්නේ. ඒ බුද්ධ ශාසනයක් තුල අපිට හමු වෙන වටිනාම වස්තුව තමයි ධර්මය. ධර්මයට වඩා වටින තවත් වස්තුවක් සම්බුද්ධ ශාසනය තුල නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේම දේශනා කළා දන් දීම් අතර අග්‍රම දානය බවට පත් වෙන්නේ ධර්ම දානයයි කියලා. මේ දායකත්වය දරන පිරිස සූදානම් වෙන්නේ ඒ උතුම් ධර්ම දානමය කුසලය ජීවිතයට එකතු කරගන්න. තමනුත් ධර්මයෙන් සැනසෙමින් තව ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්මයේ සැනසීම ළඟා කර දෙන්නටයි මේ සූදානම. ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ දෝතට නෙවෙයි හදවතට ආධ්‍යාත්මයට ධර්මය පරිත්‍යාග කරන්නටයි මේ සූදානම. ඒ නිසා දායකත්වයේ දරන සත්පුරුෂයන්ගේ සියලුම යහපත් සම්‍යක් ප්‍රාර්ථනාවෝ මුදුන්පත් වේවා. මේ උදාර කුසලය අමා නිවන කෙලවර කොට පවතිත්වා කියලා මුලින්ම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඊළඟට ධර්ම දේශනාව. අද මාතෘකාව කුමක්ද කියලා මේ පින්වත් හැම දෙනාම දන්නවා. ඒ නිවේදන කටයුතු කළ චමිල් මහත්මයා සිහිපත් කරන්නට යෙදුණා. අද මාතෘකාව බෝධිපාක්ෂික ධර්මවලට අයිති නූපන් අකුසල් නූපද වීමේ වීරය කියලා සඳහන් කළා. ඒක නිසා මාතෘකාව හැම කෙනෙක්ම දන්නවා. බෝධිපාක්ෂික ධර්ම කියලා ගුණධර්ම 37ක් බුද්ධ ශාසනයේ තියෙනවා. ඉස්සෙල්ලා මේ වචනේ තේරුම අපි ඉගෙන ගනිමු. මේක ඉස්සෙල්ලා දේශනාවලත් එක කියන්නට ඇති. නමුත් මාත් කෙටියෙන් සඳහන් කරන්නම්. බෝධි කියලා කියනවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට. බෝධි කියන වචනේ සඳහන් කරනවා චතුරාර්ය සත්‍යයට කියනවා මේ බෝධි කියන වචනේ. තවත් විදිහකින් කිව්වොත් බෝධි කියලා කියනවා මාර්ග 4යි ඵල 4යි නිවනයි. නවලෝකෝත්තර ධර්මය කියලානේ කියන්නේ. මාර්ග 4යි ඵල 4යි නිවනයි නවලෝකෝත්තර ධර්මය. මෙන්න බෝධි කියන වචනේ තේරුම. තවත් තේරුම් තියෙනවා. නමුත් මෙතෙන්දි මං මේ තේරුම් දෙක විතරයි ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට පාක්ෂික කියලා කියන්නේ උපකාර වන කියන එකයි. බෝධිපාක්ෂික කියන්නේ එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට උපකාර වෙන. නැත්තම් මාර්ගඵල නිවන අවබෝධ කරගන්නට උපකාර වෙන ධර්ම කිව්වේ අකුසල ධර්ම නෙමෙයිනේ. කොහොමත් කුසල ධර්මනේ. කුසල ධර්ම 37ක් තියෙනවා. ඒ 37ට කියනවා අපි සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒ 37 මාතෘකා 7කට බෙදෙනවා. චත්තාරෝ සතිපට්ඨානා සතර සතිපට්ඨානය.
චත්තාරෝ ඉද්ධිපාදා ඉරිදිපාද 4. චත්තාරෝ සම්මප්පදානා සම්‍යප්පදාන 4 නැත්නම් වීරය 4 සම්‍යප්පදාන පදන් වීරය 4. ඊළඟට පංච ඉන්ද්‍රියානි ඉන්ද්‍රිය ධර්ම 5. පංච බලානි බල ධර්ම 5. ඊළඟට සප්ත බොජ්ජංගානි බොජ්ජංග ධර්ම 7. අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න බෝධිපාක්ෂික ධර්ම 37 මාත්‍රිකා 7කට බෙදලා තියෙනවා මේ විදිහට. ඉතින් මේ මාත්‍රිකා 7න් මේ වෙනකොට සතර සතිපට්ඨානය කියලා ධර්ම දේශනා 4ක් පවත්වන්නට ඇති. ඊළඟට සතර ඉරිදිපාද වලට තව ධර්ම දේශනා 4ක් පවත්වන්නට ඇති බෞද්ධ නාලිකාවේ පවත්වලා තියෙනවා. දැන් තුන්වෙනි මාතෘකාව තමයි චත්තාරෝ සම්මප්පදාන. සතර සම්‍යක් ප්‍රධාන වීරය. අද තමයි මේ මාතෘකාවේ පළවෙනි ධර්ම දේශනාව. ඉතින් මට තියෙන්නේ ඒ සම්‍යක් ප්‍රධාන වීරය 4ෙනුත් පළවෙනි එක ගැන විතරක් මේ පින්වත් පිරිසට පැහැදිලි කරලා දෙන්නට. ඔය ගස් මුල වැටිලා තියෙනවා ඒ ගස්වල ඉදුණ වේලුණ කොළ. ඉතින් ඒව හොයාගන්න අපිට එච්චර වෙහෙසක් මහන්සියක් වෙන්නට අවශ්‍ය නැහැ. ගස් ළඟට ගියාම වෙහෙසක් මහන්සියක් නැතුව ඒ වැටෙන කොළ වගේ වැඩක් නැති දේවල් හොයාගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් වටිනා කියන දේවල් ඒ වගේ පහසුවෙන් හොයාගන්නට පුළුවන් කමක් නැහැ. වටිනා කියන දේවල් හොයාගන්නට යම්කිසි වෙහෙසක් මහන්සියක් දරන්නට සිද්ධ වෙනවා. ඒ දෙයි වටිනාකම යම් තරම්ද වටිනාකම වැඩි වෙන්න ඒ ලබා ගන්න අපිට සිද්ධ වෙන වෙහෙස මහන්සිය අනිවාර්යෙන්ම වැඩි වෙනවා. බලන්න වටිනා ඉඩමක් ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද? වටිනා ගෙයක් හදාගන්න, වටිනා කියන වාහනයක් ගන්න, වෙනත් වටිනා දෙයක් ගන්න. ඊළඟට කල්පනා කරලා බලන්න වටිනා රැකියාවකට යන්න කොච්චර මහන්සි වෙන්න ඕනිද කියලා. වටිනා රැකියාවක් නැතුව අපි හිතමු ලිපිකාර තනතුරක්, ලිපිකරු තනතුරක් කාර්යාලයක. ඒක ලබා ගන්න එකවත් ලේසි නෑනේ. අවුරුදු 5 6 ඉඳන් දීර්ඝ කාලයක් ඉගෙන ගන්න ඕනේ ඒ තනතුර ලබා ගන්නත්. අවුරුදු කීයක් ඉගෙන ගන්න ඕනිද ඇත්තටම. නමුත් ඒ ඉගෙන ගන්න කාලෙත් අලස වුණොත්, කම්මැලි වුණොත්, ඉගෙන ගන්න තියෙන වීරිය අතහැරියොත්, ඉගෙන ගන්න තියෙන කැමැත්ත අතහැරියොත්, ඉගෙන ගන්න තියෙන උනන්දු අතහැරියොත් එයාට කවදාවත් ලිපිකාර තනතුරක්වත් ලබා ගන්නට බැරි වෙලා යනවා. අන්න ඒ වගේ යමක් ලබා ගන්න ගොඩක් කැප වෙන්නට අවශ්‍යයි. ඉතින් මේ බුද්ධ ශාසනය තුල තිබෙන වටිනාම දේ තමයි අපි අර මුලිනුත් බෝධි කියන වචනේ විස්තර කරද්දී සඳහන් කළ සෝතාපට්ටි මාර්ගය, සෝතාපට්ටි ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරිහත් මාර්ගය, අරිහත් ඵලය, නිර්වාණය. මේ නමය. මේකට කියනවා නවලෝකෝත්තර ධර්ම. මේ තමයි මේ ශාසනයේ තියෙන වටිනාම දේවල්. ඉතින් ඒව ලබා ගන්නට අපි අර රැකියාවක් ලබා ගන්න, වටින දෙයක් ලබා ගන්නත් වීරිය කළ යුතුයිනේ. අන්න ඒ වගේ මේවා ලබා ගන්න සාමාන්‍ය වීරියක් නෙවෙයි මහා වීරියක් කළ යුතුයි. අන්නේ මහා වීරයට තමයි කියන්නේ සම්‍යක් ප්‍රධාන කියලා. ඒව ලබන්න හේතු වෙන ඒ මහා වීරයට කියනවා සම්‍යක් ප්‍රධාන.
ඒවා සාමාන්‍ය වීරයකින් ලබන්න බෑ. අපි හිතමු කෙනෙක් බොහෝම සද්ධාවෙන් පැවිදි ජීවිතයට පත් වෙලා හෝ නැත්තම් ගිහි ගෙදර ඉඳන් පන්සිල් සමාදන් වෙලා බොහෝම සීලවන්තව හෝ සමත විදර්ශනා භාවනා වඩන්න පටන් ගන්නවා. ඉතින් මේව වඩන්නට පටන් ගත්තහම පුදුම විදිහට බාධා ධර්ම ඇති වෙන්නට පටන් ගන්නවා. එක්ක තමන්ගේ හිත තුළ රාගය නැත්තම් කාම වස්තුන් කෙරෙහි ආසාව වැඩි වෙන්නට පටන් ගන්නවා. ගෙවල් දොරවල් වලට, ඉඩ කඩම් වලට, යාන වාහන වලට, පැවිද්දෙක් නම් පන්සල් වලට, ගොඩනැගිලි වලට, ධර්මශාලා වලට, වාහන මේවට ගිහි අයට නම් ඔවුන්ට අදාළ දේවල් වලට ඇඳුම් පැළඳුම් මේවට ආසාව වැඩි වෙන්න ගන්නවා. ඉතින් ඒ තැනැත්තාට සිද්ධ වෙනවා තමන් ආසා කරන දේවල් සොයාගන්න වැඩිපුර කාලයක් ගත කරලා එක්ක භාවනා කරන එක අඩු කරන්න වෙනවා. එහෙම නැත්තම් ඉඳලා හිටලා භාවනා කරන්නට වෙනවා. නැත්තම් භාවනා කරන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න වෙනවා. බන්න අන්න ඒ වගේ ප්‍රබල බාධා එනවා. සමහර වෙලාවට බණ භාවනා කරන්න යන කෙනෙකුට හරියට ආහාර පාන ලැබෙන්නේ නැතුව යනවා. හරියට ආහාර පාන නොලැබී ගියත් ශරීරය දුර්වල වෙනවනේ. මොකද මේ ශරීරය පවතින්නේ අපිට ඕනි විදිහට නෙමෙයි. මේ ශරීරය පවතින්නේ ආහාර පාන ප්‍රත්‍යයෙන්. ඉතින් මේකට නියම විදිහට ආහාර පාන ටික ලැබුණේ නැත්නම් මේ ශරීරය හරියට පවතින්නේ නැතුව දුර්වල වෙන්නට පටන් ගන්නවා. ඒකත් ලොකු බාධාවක් බණ භාවනා කරන්න ගියොත් එහෙම කෙනෙකුට. සමහර වෙලාවට සංසාර කරපු මහා අකුසල කර්මයක් විපාක දීලා ලෙඩක් වැළඳෙනවා. බලන්න ලෙඩක් හැදුනොත් එහෙම ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට කොයි තරම් බාධාවක්ද කියලා දියවැඩියාව හැදුනොත්, ප්‍රෙෂර් එක හැදුනොත්, හෘදයාබාධ වගේ රෝගයක් වැළඳුනොත් එහෙම, අංශභාගය හැදුනොත් එහෙම, ඒ වගේම වෙනත් දරුණු රෝගයක් වැළඳුනොත්, ස්නායු ආබාධයක් වගේ රෝගයක් වැළඳුනොත් කොයිතරම් බාධාවක්ද. සමහර අයට දුප්පත් කෙනෙක් ධර්ම මාර්ගය ගමන් කරනකොට දුප්පත් බවත් කරදරයක් වෙන්න පුළුවන්. ඒ වගේම දූ දරුවෝ ඉන්න කෙනෙකුට දූ දරුවොත් කරදරයක් වෙන්න පුළුවන්. ගේ දොර වතු පිටි තියෙන කෙනෙකුට තමන් සතු වස්තුව ගේ දොර වතු පිටි ඒවත් බාධා වෙන්න පුළුවන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට. ඒ වගේ ප්‍රබල බාධාවල් ඇති වෙනවා. අන්නේ ප්‍රබල බාධාවල් ලැබියස කම්පාවට පත් වෙන්නේ නැතුව, ඒ ප්‍රබල බාධාවල් ලැබියස නවතින්නේ නැතුව ඉදිරියට ධර්ම මාර්ගයේ ගමන් කරන්නට පුළුවන් වෙන සිත තුළ පවතින උත්සාහය තමයි, නොනවතින වීරිය තමයි මේ සම්‍යක් ප්‍රධාන කියලා කියන්නේ. ධර්ම මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තට පස්සේ මොන බාධාවක් ආවත් තමන් පටන් ගත්ත වැඩපිළිවෙල නවත්තන්නෙම නැතුව ඉදිරියට ගෙනියන්න පුළුවන් තරම් ශක්තිමත් වීරියක් ඇති වුණොත් ඒකට තමයි මේ ශාසනයේ සම්‍යක් ප්‍රධාන කියලා කියනු ලබන්නේ. මේ වීරිය කියන එක එක එක්කෙනා කළ යුතු කාල වෙනස් වෙනවා. එක එක්කෙනා මේ වීරිය කරන්නට ඕනි කාල වෙනස් වෙනවා. ඔය බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ලියවෙච්ච බොහෝම වටින පොතක් මේ රේණුකානේ නායක හාමුදුරුවෝ ලියලා තියෙන බෝධිපාක්ෂික ධර්ම විස්තරය කියන පොත. ඒකත් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අතරතුර මේ පින්වත් අයට බලන්නට පුළුවන්කම තියෙනවා. ඒ පොතක් තියෙනවා නම් ඒකත් බලන්නට පුළුවන්කම තියෙනවා.
ඉතින් කෙසේ නමුත් එක එක්කෙනා කළ යුතු වීරිය අතර වෙනස්කම් තියෙනවා මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී. දැන් බලන්න අපි කවුරුත් මහලා තියෙනවා පුංචි කාලේ ඉඳන් අර S2 අන්ධ වෙච්ච ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ නම මං හිතන්නේ කවුරුත් දන්නවා. මොකක්ද නම? චක්කුපාල තෙරුන් වහන්සේගේ කතාව. උන්වහන්සේ නිවන් දකින්න බෝධිපාක්ෂික ධර්ම මේ නිවනට පත් වෙන්න බෝධිපාක්ෂික ධර්ම මුදුන් පමුණුවා ගන්න S2 අන්ධ වෙනකම්ම භාවනා කරන්නට ඕනි වුණා. එච්චර වීරයක් අවශ්‍ය වුණා උන්වහන්සේට. උන්වහන්සේට ඇස් රෝගයක් හැදුනා. ඒ ඇස් රෝගයට වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගත්තා. වෛද්‍යවරයා කිව්වා ස්වාමීනි නිදාගෙන මේ බෙහෙත ඇහැට දාන්න. නමුත් උන්වහන්සේ දුතාංගයක් සමාදන් වෙලා හිටියා මම කොහොමවත්ම මගේ පිට දිග හරින්නේ නැහැ කියලා. ඒ කියන්නේ නිදියන ඉරියව්වෙන් මං සුළු මොහොතක්වත් ඉන්නේ නැහැ කියලා උන්වහන්සේ තුල අදිෂ්ඨානයක් පිහිටුවාගෙන තිබ්බා. ඉතින් උන්වහන්සේ ඉන්නේ ඉරියව් තුනකින් විතරයි. එක්ක ඇවිදිනවා, එහෙම නැත්නම් හිටගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා. නිදියන ඉරියව්වෙන් ඉන්න පිට මෙම ඇඳකවත් පොළවකවත් ගලකවත් කොහෙවත් පිට දිග හැරීමක් කළේ නැහැ. ඉතින් වෛද්‍යවරයා කිව්වට නිදාගෙන බෙහෙත් දාන්න කියලා උන්වහන්සේ නිදා ගන්න නැහනේ. උන්වහන්සේ නිස්සබ්දව හිටියා හා කියලා කියන්නේ නැතුව. ඉඳගෙනම බෙහෙත් ටික දාගත්තා. මේක හරියට ඇහැට වැටුනේ නැහැ. ඇස්ලෙඩ එන්න වැඩි වුණා. වෙද මහත්තයා ඇහුවා ඔබ වහන්සේ නිදාගෙන බෙහෙත් ටික දැම්මේ නැද්ද පිළිවෙලට? උන්වහන්සේ නිස්සබ්ද වුණා. වෙද මහත්තයා කිව්වා මගෙන් බෙහෙත් ගත්තා කියලා නම් කාටවත් කියන්න එපා. මොකද මං බෙහෙත් කළොත් අනිවාර්යෙන් මේ තැනත්තා සනීප වෙනවා. බලන්න ඒ කාලේ වෛද්‍යවරුන්ට එච්චර විශ්වාසයක් තිබ්බා. දැන් නම් අපිට කියන්නේ මේ බෙහෙත් ටික බීලා බලලා පරීක්ෂණ ටිකක් කරගෙන ඉන්න කියලානේ. ඒ කාලේ එහෙම නැහැ. මේකෙන්ම සනීප වෙයි. තව බෙහෙතක් දෙකක් ගන්නකොට සනීප වෙයි. ඒ කාලේ ඒ වෛද්‍යවරුන්ට දැනුම තිබ්බා. ඒම වෙදකම් කරන ක්‍රමේ තිබ්බා. දැන් වෛද්‍යවරුන්ට තියෙන දැනුම අනුව තමයි මේ පරීක්ෂණ කරන්න එහෙම කියලා කියන්නේ. ඒ පවතින ක්‍රමෙත් ඒකමනේ යාළ ඉගෙනගෙන තියෙන. ඒ වෛද්‍යවරුන්ගේ වැරැද්දක් නෙමෙයි. බටහිර වෛද්‍යවරු අතරත් බොහෝම සද්ධාවන්ත ගුණ සම්පන්න ශාසන මාමක ලොකු පිරිසක් ඉන්නවා ඇත්තටම. ඒ වෛද්‍යවරුන්ගෙන් ශාසනයට වෙන මෙහෙවර මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් ඒ බටහිර වෙදකමේ ආදි කර්මිකයෝ ඉන්නවනේ මුලින්ම හොයාගත්ත අය. එයාට මේකට නිසි බෙහෙතක් සමහර ලෙඩවලට හොයාගන්න බැරි වීම ලොකු බාධාවක් අපේ ජීවිතවලට ලෙඩක් හැදුනහම. ඒක වෛද්‍යවරුන්ගේ වැරැද්දක් නොවන බව තේරුම් ගත යුතුයි. ඉතින් කෙසේ නමුත් දැන් චක්කුපාල තෙරුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා වෛද්‍යවරයා විසින්. උන්වහන්සේ වැඩ ඉන්න කුටියට ගියා. කුටියට ගිහිල්ලා චක්කුපාල තෙරුන් වහන්සේ තමන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. චක්කූනි ජීයන්ති මමායිතානි සෝතානි ජීයන්ති තතේව කායෝ සබ්බම් පිදං ජීයති කාය නිස්සිතං කිං කාරණා පාලිත තං පමජ්ජසේ. මුන්නහන්සේගේ නම පාලිත. අපි තමයි මේ චක්කුපාල කියලා කියන්නේ. ඇත්තම නම පාලිත උන්වහන්සේගේ. උන්වහන්සේ මෙහෙම කියනවා පාලිත. උන්වහන්සේ Tamanටම කතා කරනවා පාලිත. මගේ කියලා හිතාගෙන ඉන්න ඇස් දෙක දිරලා යනවා. විනාශ වෙලා යනවා, වයසට ගිහිල්ලා විනාශ වෙනවා. සෝතානි ජීයන්තේ කන් දෙකක් දිරලා යනවා පාලිත. තතේව කායෝ
අනික් මුළු ශරීරයමත් එහෙමයි. ඇස් දෙක කන් දෙක විතරක් නෙමෙයි පාලිත. මුළු ඇඟම දිරල යන ඔය විදිහට. සබ්බම් පිදං ජීයති කාය නිස්සිතං පාලිත මේ කය ඇසුරු කරගෙන තියෙන හැම දෙයක්ම දිරලා යනවා, විනාශ වෙලා යනවා. කිං කාරණා පාලිතතම් පමජ්ජසේ. ඇයි පාලිදිතින් ප්‍රමාද වෙන්නේ? අප්‍රමාදීව භාවනා කරගන්න. ඇස් දෙක අතහැරලා දාන්න, කන් දෙකත් අතහරින්න, මුළු ශරීරයමත් අතහරින්න, ශරීරයට සම්බන්ධ හැම දෙයක්මත් අතහරින්න පාලිත. ඔබ ප්‍රමාද වෙන්නේ නැතුව ඉන්න. අන්න Tamanටම අවවාද කරගත්තා මේ ස්වාමින් වහන්සේ. භාවනා කළා. භාවනා කරලා අන්තිමට රහත් වෙන දවසේ ඇස් දෙක අන්ධ වුණා. රහත් වීමයි ඇස් අන්ධ වීමයි කෙලස් නැති වෙනවනේ. කොහොමත් රහත් වෙනකොට මේ ක්ලේශ ප්‍රහාණයයි ඔක්කොම එකටම සිද්ධ වුණේ. අන්න බලන්න කොච්චර ප්‍රබල වීරියක් සම්‍යක් ප්‍රධානයක් තියෙන්න ඕනිද කියලා. ඒ තමයි චක්කුපාල තෙරුන් වහන්සේ වීරිය කරපු හැටි. ඒ වගේම බුද්ධ කාලේ හිටියා තව ස්වාමින් වහන්සේ කෙනෙක් පීතිමල්ල තෙරුන් වහන්සේ කියලා. උන්වහන්සේ සක්මන් කරනකොට ඊටාම වීරියෙන් යුතුව සක්මන් කරනවා උන්වහන්සේ. ඉතින් රාත්‍රී කාලයේ සක්මන් කරලා දැන් කකුල් දෙක හොඳටම රිදෙනවා. කකුල් දෙක හොඳට මිදිමිලා ගොඩාක් සක්මන් කරලා. එක දවසක නෙවෙයිනේ හැමදාම නොනිදා සක්මන් කරනවා උන්වහන්සේ. එක තැනක හිටියොත් නිින්ද යනවනේ කියලා නොනිදා සක්මන් කරනවා. ඉතින් කකුල් දෙක හොඳට මිදිමුණාට පස්සේ පටන් ගත්තා දනිස් දෙක තියලා ඇවිදිමින් සක්මන් කරන්න. දනිස් දෙකෙන් ඇවිද සක්මන් කරනවා. බන කොච්චර අමාරු කටයුත්තක්ද කියලා. එහෙම සක්මන්ට වෙලා භාවනා කරනවා දනිස් දෙකෙන් ඇවිද. දවසක් වැද්දෙක් රෑ ඇවිල්ලා මේ දනිස් දෙකෙන් ඇවිදින මුන්වහන්සේ දැක්කේ හරියට මුවෙක් කියලා. ඒ මිනිස්සෙක් නම් මුසයිනේ. මේ මුවෙක් වෙන්න ඇති කියලා ඈතට දැක්කේ. මේ වැද්දා වෙඩි තිබ්බා. නෑ වෙඩි තිබ්බ නෙමෙයි සමාවෙන්න. ඊතලයකින් විද්දා. ඉතින් ඊතලයකින් විද්දාට පස්සේ මේ තෙරුන් වහන්සේ ඒ ඊතලේ උන්වහන්සේ ගැඟට හොඳටම කා වැදුනා. උන්වහන්සේ ඊතලේ ගලවල පැත්තකට දාලා තනකොළ ටිකක් අරගෙන හිටන් තියාගත්තා තුවාලෙට. බෙහෙත් කරන්න යන්නේ නැතුව ලේ ටික නවත්ත ගන්න තනකොළ ටිකක් උන්වහන්සේ තුවාලෙට තියාගෙන තනකොළ වැටියකින් තුවාලේ වහගෙන උන්වහන්සේ ගල් තලාවක් මත ඉඳගෙන දැන් සක්මන් කරන්නත් බෑ ලොකු තුවාලයක් හඳා භාවනා කරන්නට පටන් ගත්තා. එදා රාත්‍රියේදීම රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. බලන්න ඒකෙන් පේනවා සම්‍යක් ප්‍රධානයක් කොච්චර ප්‍රබලව අපි පුරුදු කරන්නට ඕනිද කියලා. ඊළඟට මේ අය අහලා ඇති මිලක්ක තෙරුන් වහන්සේ. උන්වහන්සේ ඉස්සර ඇත්තටම වැද්දෙක් ඉස්සර. මේ මිලක්ක කියන්නේ වැද්දෙක්. මේ වැද්ද දවසක් සතුන් මරන්නට වනාන්තරේ යන විට මේ වැද්දට ඇති වුණා දරන්න බැරි තරම් ප්‍රබල පිපාසයක්. වනාන්තරයේ මැද ආරණ්‍යයක් තිබ්බා. ස්වාමින් වහන්සේලා 60 දෙනෙක් වැඩ සිටිනවා. උන්වහන්සේලාට භාජන 60ක් තියලා තියෙන වතුර තියන්න. මේ වැද්දා ගිහිල්ලා ඒ වැරලා බැලුවා. එකකවත් වතුර නෑ බොන්න. මේ වැද්දා හයියෙන් කෑ ගහන්න ගත්තා. මේකේ කවුද ඉන්නේ මිනිස්සු නෙවෙයිද? හදිස්සියකට බොන්න වතුර ටිකක්වත් තියලා තියන්න බැයිද කියලා හයියෙන් කෑ ගැහුවා. ඉතින් ස්වාමින් වහන්සේලා එකතු වුණා එතනටයි කියලා ඇහුවා. මට අධික පිපාසයි. ඉතින් උන්වහන්සේලා ගෙට දොස් කිව්වා ඔබ වහන්සේලාට වතුර ටිකක්වත් ගෙනත් තියන්න බැයිද අඩු ගානේ.
උන්වහන්සේලා කිව්වා ඔය පුංචි කලගෙඩි 60ම පිරීලා තියෙන්නේ වතුර වලින්. ඔබේ කර්මයට පේන්නේ නැතුව ඇති ඒ වතුර ටික කියලා. අනේ උන්වහන්සේලා මෙයාට වතුර වැක්කිරුවා බොන්න. වතුර කොච්චර බිව්වත් පිපාසය සංසිඳීමටපත් උන්නේ සමහර අය එහෙම ඉන්නවා. වතුර ගොඩක් බීලත් පිපාසය සංසිඳිච්ච නැති සමහර අය ඉන්නවා එහෙම. ඔය එක මිනිස්සෙකුත් වහ බීලා ඒ මිනිස්සයා ඒ ලොකු රබර් වත්තක වහ බීලා කැලයක් මැද තියෙන වාඩියකට ඇවිල්ලා වතුර ඉල්ලුවට පස්සේ යාට මේ ලොකු පෝච්චියකින් එකක් වතුර දීලා ඒක සම්පූර්ණයෙන් බීලා ඒ වාඩි ඉන්න මහත්මයා බයටපත් වෙලා තවත් වතුර ඉල්ලුවට පස්සේ ලොකු කුරුම්බ ගෙඩි දෙකක් අල්ලලා දීලා මේ වතුර දෙන්න හොඳ නෑ මෙච්චර මිනිස්සෙකුට කියලා. ඉතින් තවත් වතුර ඉල්ලුවාම වතුර දෙන්න බෑ කියලා කිව්වහම මේ වයසක මහත්මයේ එයා මේ ගලක් උඩට එක කකුලක් තියාගෙන ඉඳලා තියෙන්නේ වාඩියනේ. එයාගේ මේ උකුලට අර වස බීපු කෙනා ඔළුවෙන් ගහලා එයාගේ උකුල සම්පූර්ණයෙන් මිදිමිලා ඊට පස්සේ එයා කැලේට දුවලා ගිහිල්ලා අන්තිම පොලිසියෙන් දාලා මට මතකයි එයාගේ දේහය හොයාගත්ත මහා වැස්සකදී අර මරණ පරීක්ෂණයේදී තමයි අර වාඩි එක්කෙනා ඔය විදිහට සාක්ෂි ලබා දීම සිදු කළේ. ඒක සත්‍යම කතාවක්. මම හොඳටම දන්න කෙනෙක්ගේ මරණයක් පිළිබඳ සත්‍යම කතාවක්. අන්න ඒ වගේ සමහරට අමුතු පිපාසා හැදෙනවා. මේ වැද්දටත් එහෙමයි. ඉතින් එතන හිටි නායක ස්වාමින් වහන්සේ කිව්වා ඔබ නම් දැන් මිනිස් ප්‍රේතයෙක්ම වෙලා කියලා. මිනිස් ප්‍රේතයෙක් මිනිස්සෙක් වුණාට දැන් ඔබට දැනෙන්නේ ප්‍රේතයෙක් වගේ ස්වභාවයක් කියලා. මිනිස් ප්‍රේතයෙක් වෙලා ඒකයි ඔච්චර පිපාසය සංසිඳෙන්නේ නැත්තේ. ඊට පස්සේ ඔබ සමහර විට ඔය පව් කරන එක දැන් නවත්තන්න. පව් කළොත් එහෙම සමහර විට නිරයට යයි කියලා කිව්වා. නිරයට ගියාම ඔය පිපාසයෙන් දැවෙනවා වගේ නෙමෙයි. මහා ගිනි ජාලාවලින් දැවෙන්නට වෙන්නේ උපාසකතුමනි කියලා ඒ නායක ස්වාමින් වහන්සේ ඉරිදි බල තියෙන රහතන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ ධර්ම දේශනා කළා. මේ වැද්ද ඇහුවා ස්වාමීනි අපායේ ගින්දර ගොඩක් සැරයිද කියලා. අපාය ගැන කිව්වට පස්සේ අපායේ ගින්දර පෙන්නන්න අර ඇල මැද විශාල දර ගොඩක් ගොඩ ගහන්න කිව්වා හෙට උදේ ඉඳන් හවස් වෙනකම්ම. අමු දර කපලා අමු ගස් කපා ලොකු ගොඩක් ගහන්න කිව්වා. උදේ ඉඳන් හවස් වෙනකම් පුළුවන් තරම් එකතු කරන්න කිව්වා කරවල වැටෙනකම්. ඉතින් මෙයා විශාල අමු ලී ගොඩක් එකතු කළා ඇල මැද වතුර මැද මේ ටික රඳවලා තිබ්බා. ඉතින් උන්වහන්සේ හවස් කාලේ ඉරිදි බලෙන් අපායෙන් එක ගිනි පොකුරක් අරගෙන ගිනි පොකුරක් කියන්නේ ඊටාම චූටි එකක් නේ අර ගම්මිරිස් සැටයකටත් වඩා පුංචියට අර සමහර ගින්දර පත් වෙනකොට විහිල්ලා යන්නේ. අන්න ඒකේ පුංචි එකක් අරගෙන තිබ්බ මේ අමුලී ගොඩෙන් එක්සණයකින් දැවිලා අලු වෙලා ගියා. මේ තමයි අපායේ ගින්දර කියලා උන්වහන්සේ ඉරිදි බලෙන් ගින්දර අරගෙන පෙන්නුවා. ඊට පස්සේ මහාන වුණා. මහාන වෙලා මිලක්ක ස්වාමින් වහන්සේ උන්වහන්සේ නිදිමත එනකොට කකුල් දෙක වතුර භාජනයක දාගෙන ඉන්නවා නිදිමත නැති වෙන්න. නිදා ගන්න නැතුව භාවනා කරනවා. බොහෝම වීරෙන් කකුල් දෙක වතුර භාජනයක දාගෙන. සමහර වෙලාවට ඒත් නිදිමත එනවා. උන්වහන්සේ තනකොළ වලින් රවුමක් හදාගත්තා. ඒකට කියන්නේ දරඬුවක් හදාගත්තා. අර වලන් එහෙම තියන් ඉස්සර ගෙවල් වල තියෙන්නේ. ඒක හොඳට පොඟවලා හොඳට වතුර රැඳෙන එකක් හදාගත්තේ. හොඳට පොඟවලා ඒක ඔලු උඩින් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඇඟ වටේටම වතුර බේරෙන හන්ද නිදිමත දැනෙන්නේ. අනාගාමි ඵලයටපත් වුණා මේ මිලක්ක කියන ස්වාමින් වහන්සේ. ඊළඟට අපි අහලා තියෙන පුස්සදේව කියලා යෝධයෙක් හිටියා ලංකාවේ. දසමහා යෝධයන්ගෙන් එක්කෙනෙක්. එයා බීරය කළා අවුරුදු 20ක් මහාන වුණානේ අන්තිමට. මහාන වෙලා අවුරුදු 20ක් ගත පච්චාගත වත පුරමින් භාවනා කළා.
ගත පච්චාගත වත කියලා කියන්නේ පිණ්ඩපාතේ යන්න ඉස්සෙල්ලා වතුර ටිකක් කටට ගන්නවා. ඊට පස්සේ ඒක ගිලෙන්නේ නැති වෙන්න ගිලින්නේ නැතුව ඒක කටේ තබාගෙන හොඳ සිහියෙන් භාවනා කරමින්ම පිණ්ඩපාතේ යනවා. ඒ කාලේ පිණ්ඩපාතේ මේ දැන් වගේ අඬ බෙර ගහලා යන්නේ නැහනේ. දැන් නම් අඬ බෙර ගහලා ලවුන්ස් කරලා ඒක ලස්සන ව්‍යාපාර මට්ටමකින් කරන් යන්නේ. ඉතින් මිනිස්සු වාඩි වෙලා ඉන්නවා, වාහන එනවා, බඩු ටික ගෙනියන්න. ඒකත් බිස්නස් එකක් නේ. එහෙම නෙමෙයි. ඉස්සෙල්ලා කෙන හසින් වෙන්නා වගේ කියලා පිණ්ඩපාතේ වැඩිහම මිනිස්සු දන්නේවත් නැහැ ආම්දුරේ කියලා. අනුමාන කළොත් විතරයි. ඉතින් ඒ විදිහට පිණ්ඩපාතේ ඈත යන්න ඕනි, ඇවිදින්න ගෙවල් ගානක යන්න ඕනි, ඇති වෙන්න දානේ හොයාගන්න. ගෙදරකින් බත් හැන්දයි බෙදන්නේ පිණ්ඩපාතේට. ඉතින් එහෙම අවුරුදු 20ක් ගතපච්චාගතවත. ඒ කියන්නේ අර පොඩ්ඩක් එහෙම වුණොත් හිත අර වතුර ටික ගිලෙනවනේ. ඒ වතුර ටික ගැන විතරක් නෙමෙයි අවධානය. සිහියෙන් භාවනා කමටහන අත් නොහැරම යනවා, අත් නොහැරම එනවා. මේක තමයි ගතපච්චාගතවත. මොහොතකටවත් භාවනා කමටහන අත් නොහැරෙන විදිහට අවුරුදු 20ක් වීරය කරන්න උනා උන්වහන්සේට. පුස්ස දේවයෝදයා පැවිදුණාට පස්සේ රහත් ඵලයට පත් වෙන්නට. අන්න ඒ වගේ එක එක්කෙනාට වීරය කරන්න වෙන කාල වැඩි. ඉතින් අවුරුදු 20ක් වීරය කළා කියලා අපි කියමු අපි වීරය කළා කියලා. බැරි වුණත් මාර්ගඵලයක් ලබා ගන්න. අනේ මේ නිකම්ම ඉඳලා හිස් අතින් මැරෙනවට වඩා හොඳයිනේ. ධර්මය අවබෝධ කරගන්න වීරය කරලා හිටන් මරණයටපත් වෙන එක. අර මහ බෝසතාණන් වහන්සේ බොහොම අමාරුවෙන් දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවේ මාරයා දවසක් උන්වහන්සේ හමු වෙන්නට ආවා. ඇවිල්ලා කිව්වා මේ දුෂ්කර ක්‍රියාවෙන් ඔබ මරණයටපත් වෙයි. ඒක නිසා ඕක අතහැර දාලා ජීවිතය ආරක්ෂා කරගන්න කියලා මාරයා බොහෝම කරුණාවෙන් අනුශාසනාවක් කළා. මහා බෝධිසත්වයන් වහන්සේ දේශනා කළා සංගාමේ මේ මතං සෙය්‍යෝ යංචේ ජීවේ පරාජිතෝ. උන්වහන්සේ දේශනා කළා මම මේ කෙලෙස් යුද්ධයක් කරන්නේ. මේ කෙලෙස් යුද්ධයේදී මම මරණයට පත්වීම ශ්‍රේෂ්ඨයි. ජය ගන්න බැරුව බුද්ධත්වයට පත් වෙන්න බැරුව මරණයට පත් වෙන එක ශ්‍රේෂ්ඨයි. හැබැයි පරාජය වෙනවට වඩා ඒ කියන්නේ අතර මගදී මේ වීරය අතහැර දානවට වඩා ශ්‍රේෂ්ඨයි මම මේ වීරය කරලා හිටන් ඒ වීරය කරමින් ඉන්න අතර මරණයටපත් වෙන එක කියලා. අන්න ඒ වගේ ප්‍රබල වීරය තමයි සම්‍යක්පදාන. ඉතින් ඒ සම්‍යක්පදාන ප්‍රධාන වශයෙන් ගත්තාම එකක් වුණත් ඒකේ කරන කටයුතු 94ක් තියෙනවා. නූපන් අකුසල් නූපද වීම පිණිස කරන වීරය, උපන් අකුසල් ප්‍රහාණය කිරීමට කරන වීරය, නූපන් කුසල් ඉපදවීමට කරන වීරය, උපන් කුසල් වැඩි දියුණු කිරීමට කරන වීරය කියලා. එහෙම 4ක් තියෙනවා. ඒ 4න් පළවෙනි එක තමයි නූපන් අකුසල් නූපද වීම. මට කතා කරන්න අයිතිය තියෙන්නේ ඒක ගැන අද. නූපන් අකුසල් නූපද වීම. මොනවද මේ නූපන් අකුසල්? මේ මොහොතේ පටන් දැන් මේ මොහොත තියෙනවනේ මේ මොහොතේ පටන් මේ භවයේ මේ වර්තමාන භවයේ මේ අපි ජීවත් වෙන කාලෙත් ඊළඟ නිවන් දකින්නකම් අනාගත භවවලදිත් යම්තාක් කෙලෙස් හටගන්න පුළුවන් නම් අන්නේ හටගන්න කෙලෙස් හටගන්නේ නැතුව ඉන්න උත්සාහ කිරීම තමයි මේ නූපන් අකුසල් නූපද වීමේ වීරය කියලා කියන්නේ. අඩුම ගානේ මේක ඔක්කොම රහත් වීම දක්වාම එකපාරටම යන්න හොඳ නැහැ. එකපාරටම එහෙම නැහැනේ බුද්ධ ශාසනය කියන්නේ මහා මුහුද වගේ කියලානේ. මුහුද එකපාරට මගාදයක් ගැඹුරක් නැහැනේ. ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. අන්න ඒ වගේ ඉස්සෙල්ලම හිතන්න ඕනේ අඩු ගානේ සෝතාපට්ටි ඵලයටපත් වීම ගැනවත්.
ඒක තමයි ඉස්සෙල්ලම හිතන්න ඕනේ. ඉස්සෙල්ලම හිතන්න සෝවාන් ඵලයටපත් වෙන. සෝවාන් ඵලයටපත් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම නැති කිරීම. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම කියලා හිතන් ඉන්නවා. ස්ත්‍රිය, පුරුෂයා, ගවයා, බල්ලා, එළුවා, ඌරා මෙන්න මේ එක එක සත්වයන් ගැන හිතන් ඉන්න මම කියලා හිතන් ඉන්නවා. මොකද්ද මම කියලා හිතන් ඉන්නේ කිව්වොත්? ඔබෙන් ඇහුවොත් සමහර විට ඔබ මම කියලා හිතන් ඉන්නේ ශරීරය. එහෙනම් ශරීරය මමනේ. ඒ ශරීරය මම නම් ඒක මගේ දෙයක්ද? නෑ. මම නම් මගේ දෙයක් නෙමෙයිනේ ඒක. මම නම් මම වෙනම ඉන්න ඕනේ. මගේ දේ නම් ඒක මගේ දේවල් වෙනම තියෙන්න ඕනේනේ. ශරීරය මම කියලා හිතන් ඉන්නවා. හැබැයි වෙලාවකට ඔබ කියන්නේ ශරීරය ගැන මගේ දනිස්සරි දෙනවා. මගේ අතරින්දෙනවා. මට පණ නැහැ වගේ. මට බඩගිනි. බලන්න ඒකෙන්ම පේනවා මම කියන දේම තව වරක ඔබ මගේ කියලාත් කියා ගන්නවා. ඒකෙන් ඔබ තේරුම් ගන්න ඕනි මම කියලා දෙයක් නැහැ කියලා. මොකද මම නම් එක මමනේ. මගේ නම් ඒවා මට අයිති වෙනම බාහිර දේවල් ටිකක් වෙන්නට ඕනේනේ. නමුත් හිතනම් ඔබ මම කියලා කියන්නේ. ඒ මම කියන හිත වරක ඔබ මගේ හිත කියලාත් කියනවා. මගේ හිතට අද ලොකු සතුටක් දැනෙනවා. මගේ හිතට මොකද්ද ලොකු පාළුවක් දැනෙනවා. මගේ හිතට ලොකු තනිකමක් දැනෙනවා. අන්න බලන්න ඒකෙන්වත් තේරෙනවා මම කියලා කෙනෙක් නැත කියලා. ඉතින් මේ සක්කාය දිට්ඨිය තමයි අපායේ ඉපදෙන්න හේතු වෙන සියලු අකුසලයන්ට මූල බීජය. මේ මම කියන දෘෂ්ටියත් එක්ක තමයි මේ සියලු අකුසල් වලට මූල බීජය. ඉතින් මෙන්න මේ මූල බීජය නැති කරොත් අපායේ උපදින්න හේතු වෙන සියලු අකුසල් නැති කරන්නට පුළුවන්. සක්කාය දිට්ඨිය නැති වෙනවත් එක්කම අපාගාමී වෙන්න හේතු වෙන සියලු අකුසල් සය වෙනවා, විනාශ වෙනවා, ඉවර වෙනවා. ඊට පස්සේ හතර අපායෙන් නිදහස් වෙනවා. ඒ නිසා යම් කෙනෙක් බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් සීලාදී ගුණ පිළිවෙත් පුරමින් සක්කාය දිට්ඨියවත් නැති කරන්න උත්සාහ කරනවා නම් ඒක තමයි නූපන්න කුසල් නූපද වීමේ වීරය කියලා හඳුන්වන්නේ. ධර්ම දේශනාව එපමණයි. අද දේශනාවේ දායකත්වය කැනඩාවේ පදිංචි විජේ නිර්මලා මහත්මිය, උපුල් මන්තිලක මහත්මයා, ජෙවෝන් පුතණුවන්, ජේඩන් පුතා මේ සත්පුරුෂ පිරිස සද්ධාවෙන් ගෞරවයෙන් ශාසන මාමකත්වයෙන් දායකත්වයේ දරමින් තමන්ද ධර්මයෙන් සැනසෙමින් ධර්මයේ මිහිර ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බෙදා දුන් බව සතුටෙන් යුතුව සිහිපත් කරන්නේ. ඔවුන් කළ පින අපිත් අනුමෝදන් වෙමින් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා සංසාරගත සියලුම ඥාතීන් සිහි කරලා පින් දෙන්න. ඉතින් සසරගත සියලු ඥාතීන්ටත් අපවත් වී වදාළ අති ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් රටදය සමය වෙනුවෙන් දීපිදූ රණවිරුවන්ටත් මේ පින් අත්වේවා. ඒ හැම දෙනාගේම මෙලොව පරලොව ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සසර සුවපත් වේවා, ලෝකෝත්තර අමා නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විජේ නිර්මලා මහත්මියගේ ජන්මදිනය නිමිත්තෙන් එතුමියට සෙත් පතනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ බලයෙන්, සදහම් ගුණ බලයෙන්, මහා සංඝ ගුණ බලයෙන් විජේ නිර්මලා මහත්මිය නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලබත්වා, ඊ타ම සුවසේ සුඛ ප්‍රතිපදාවෙන් ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ලැබේවා. ඊ타ම සුවසේ ලෝකෝත්තරමා නිවනම අවබෝධ කරගන්නා තෙක් මේ කුසල් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් අවසාන වශයෙන් දායකත්වයේ දරූ හැම දිනාටමත් ඒ දරුවන්ටත්
සහභාගී වුණු හැම දෙනාටමත් බණ ඇසූ සැමටත් දේශකයන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයෙහි අධ්‍යක්ෂක අති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක මාහිමිපාණන් වහන්සේටත් ආශිර්වාද කරනවා. මොකද උන්වහන්සේ මහ විශාල මෙහෙවරක් කරන්නේ. කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ අපවත් වෙනකොට උන්වහන්සේ තව මහා යෝධයෙක් හදලා තිබුණා. මේ යෝධ වැඩපිළිවෙල ඉදිරියට අරන් යන්න. මනා කායික මානසික පෞරුෂයකින් හැබි ශාසන මාමක තරුණ යතිවරයෙක්. ඒ තමයි බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන්. ඉතින් උන්වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් යෝධ බල යෝධ ශක්තියම ලැබේවා කියලා සෙත් පතනවා. ඉතින් හැම දිනාටමත් ආශිර්වාද කරනවා මේ දායකත්වයේ දරන හැම දිනාටමත්. ඒ හැම දිනාමත් දේශකයන් වහන්සේ සියල්ලෝම මේ පින් බලෙන් තෙරුවන් ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දිගාසිරි ලබත්වා ආයුෂයෙන් ශරීර වර්ණයෙන් නිරෝගී සැපයෙන් කායික බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන දහාන්නෙන් වැඩෙත්වා අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ ඇස්වහ කටවහ දෝෂ දුරු වේවා. මේ ජීවිතයේ මේ බුද්ධ ශාසනයේ තව තව දන් දෙමින් සිල් රැකෙමින් සමත විදසුන් භාවනා වඩමින් පින් දෙමින් පින් අනුමෝදන් වෙමින් වතපිලිවෙතෙහි යෙදමින් ගුණ පිළිවෙත් පුරමින් නිවන් මඟ ගමන් කරන්නට ලැබේවා. හැම දිනාගේම ධර්ම ප්‍රාර්ථනාවන් සඵල වේවා. ඊ타ම ඉක්මන් ජීවිතයක ලෝකෝත්තර නිර්වාණයෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා. විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සක්‍ර දේවේන්ද්‍ර මතු බුදු වෙන ශ්‍රී මහ බෝධිසත්වයන් ඇතුළු සදෙව් ලෝකවාසී දෙවියන්ටත් ආර්ය සුමන සමන් දෙවියන්ට ශාසන භාරධාරී විෂ්ණු දෙවියන්ට මේ පලාත බාර මහා විභීෂණ දෙවියන්ටත් රුහුණට අධිපති කතරගම දෙවියන්ටත් වන්නියට අධිපති අය්‍යනායක දෙවියන් අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් ගම්බාර දෙවියන් ආදී කොට ඇති සියලුම දෙවි දේවතාවන්ටත් අපේ ජීවිත ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ටත් ශාසන මාමක දෙවිවරුන්ටත් මේ පින් අත් වේවා. දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය අපට ඔබට හැමදා ලබා දෙත්වා. දෙවියෝ දමා නිවනින් සැනසීම ලබත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු මං පරන්ති.